ප්‍රශංසා වේවා. හලෙලුයා. ඔබට මම කතා කරන්නට යනවා බලවත් දෙයක්. සෙනෙහවන්තය මේ දේව රාජ්‍යයේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්න බලවත් දෙයක් තමයි මේ දසෙන් කොටස කියන එක. ඊට වඩා බලවත් දෙයක් සුද්ධාත්ම වහන්සේ මට එළිදරව් කළා. හලෙලුයා. ඒ කියන්නේ දසෙන් කොටස ඕනේ නැහැ කියන එක නෙමෙයි, දෙන්න හොඳ නැහැ කියන්නේ. දසෙන් කොටස ස්වාමීන් වහන්සේගේ. අපිට හම්බෙන සියල්ලෙන් දසෙන් කොටස ස්වාමීන් වහන්සේගේ. හලෙලුයා. ඒක කාටවත් අයිති නෑ. අපි ස්වාමීන් වහන්සේට ගේන්න ඕනේ. ඒක අපිට අයිතිත් නෑ. ඒක පාස්ටර් අයිතිත් නෑ. පාස්ටර්ව හරි පරිහරණය කරන්නත් ඕනේ දෙවියන් වහන්සේ තුල. දසෙන් කොටස ස්වාමීන් වහන්සේගේ. හලෙලුයා. ඒක වෙන කිසිම දෙයකට නෙමෙයි. දෙවියන් ආබ්‍රහම් පව දසෙන් කොටස් ගෙනාව දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. මලාකයා නැගත වතුර රැකුවා ගෙනල්ලා දීලා බලන්න. නුඹලාට ඉඩම් කවුල විවෘත කළ ඉඩම් මදි වෙන තරම් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ නැද්ද කියලා. වගුරුවා දෙන්නේ නැද්ද කියලා. දෙවියන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශිර්වාද කරනවාමයි. හලෙලුයා. කියලා හලෙලුයා. ස්වාමීන් වහන්සේ යහපත්. සෙනෙහවන්තය දසෙන් කොටස හංගගෙන ඒකට නොඑක ආකාර දේවල් කරගෙන ස්වාමීන් වහන්සේගේ බලවත් දේවල් හිතන්න ඔබට අමාරුයි. ඒක අනිවාර්ය දෙයක්. නමුත් තවත් දෙයක් තිබෙනවා. මේක ඊටාම බලවත් ඔබේ ජීවිතේට. ඔබ මේක කරලා ආශිර්වාද ලැබුවේ නැත්නම් සෙනෙහවන්තය ඔබ දැක්කේ නැත්නම් ස්වාමීන් වහන්සේගේ බලය සෙනෙහවන්තය මේ වචන දේශනා කළ වැඩකුත් නැහැ. සෙනෙහවන්තය හලෙලුයා. අද දවසේ මාතෘකාව හැටියට ගන්න දේව රාජ්‍ය මගේ පිපාසයයි කියලා. දේව රාජ්‍ය මගේ පිපාසයයි. ධර්මිෂ්ඨකමට පිපාස ඇතෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුන් දෙවියන් මක්නිසාද ඔවුන් තෘප්තියට පත්වන්නේය. ඔවුන් තෘප්තියට පත්වන්නේය. Those who hunger for the kingdom of God will be satisfied. They are blessed, they will be satisfied. ඔවුන් ආශිර්වාද ලද්දෝය. ඔවුන් තෘප්තියට පත් වෙනවා. ඔවුන් ආශිර්වාද ලද්දෝය. ධර්මිෂ්ඨකමට පිපාස මිනිස්සු ආශිර්වාද ලද්දෝය. ඔවුන් ආශිර්වාද ලද්දෝ විතරක් නෙමෙයි ඔවුන් තෘප්තියට පත් වෙනවා. ඔවුන් තෘප්තියට පත් වෙනවා. ඔවුන් සෑහීමට පත් වෙනවා. හලෙලුයා. They will be filled. ඔබ දන්නවද ඔබ තෘප්තිමත් ජීවිතයක් ඇතුළත් වෙන්න යනවා. ඔබ ප්‍රීතිමත් ජීවිතයක් ඇතුළත් වෙන්න යනවා. ඔබ කුමන ආකාරي පුද්ගලයෙක් වුණත්. හලෙලුයා. ඔබගේ හදවතේ තිබෙන හිස්සිලු පාළු කලකිරීම අධෛර්යයන් මේ ඔබ තුල ඉවත් වෙලා ඔබ පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. හලෙලුයා. හරියට සෙනෙහවන්තය පිරිසුදු වතුර අර උතුරන්ට ගලන ගඟක් වගේ වෙන්න යනවා ඔබ. දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙන් පිරිච්ච මිනිසෙක් බවට පත් වෙන්න යනවා ඔබ. දෙවියන් වහන්සේගේ සැපීම බලවත් ලෙස දකින්න යනවා ඔබ. දේව රාජ්‍යය මගේ පිපාසයයි. සෙනෙහවන්තය ඔබගේ ජීවිතේ පිපාසයක් ඇති කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා. සෙනෙහවන්ත ඔබ දන්නවා දෙවියන් වහන්සේට මේ ලෝකයේ වටිනාම දේ මොකක්ද කියලා. මේ ලෝකයේ තිබෙන වැදගත්ම දේ මොකක්ද කියලා. සෙනෙහවන්තය හලෙලුයා. ඔබ දන්නවද ඔබේ ජීවිතයේ ඔබගේ නිවසේ ඔබට තිබෙන වටිනාම දේවල් හැටියට ඔබ ඇහුවොත් ඔබ මොනවද කියන්නේ? සෙනෙහවන්ත ඔබ විවාහ වෙලා දරුවෝ ලැබිච්ච කෙනෙක් නම් ඔබ කියයි දරුවෝ කියලා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලුයා. සෙනෙහවන්තය ගොඩක් ප්‍රේම සම්බන්ධතාවයට ඇතුල් වෙච්ච ගෑනු ළමයා පිරිමි ළමයට කියනවා මගේ පණ. පිරිමි ළමයාට කියනවා මගේ පණ කියලා. හැබැයි නිකන් හරි මං වෙනුවෙන් ලිදර පයින් කිව්වොත් ඒ මිනිස්සු හොයන්න හම්බෙන එකක් නෑ. ඒක නේ වචන විතරයි. කියන්නේ යේසුස් වහන්සේ යහපත් කියලා. හලෙලුයා. සෙනෙහවන්ත. නමුත් ඔබ දරුවන්ට කියනවා මේ මගේ පණ කියලා මොන හරි වුණොත් ඔබ පණ දෙන්න ලෑස්ති. හලෙලුයා. ඒක සත්‍යයි. ඒක මොනවද පැහැදිලි වෙන්නේ? ඒ නිවසේ ඉන්න ඒ අය තමයි ඔබගේ වස්තුව. ඒ වගේම මේ පොළවේ ඉන්න දෙවියන් වහන්සේගේ වස්තුව ඔබ තේරුම් ගන්නට ඕනේ මොකක්ද කවුද කියලා. දෙවියන් වහන්සේගේ වස්තුව තමයි දෙවියන් වහන්සේගේ සෙනෙහවන්තය. දෙවියන් වහන්සේගේ අනර්ගම දේ මේ පොළවේ ඉන්න සෙනග. හලෙලුයා. ඒ කියන්නේ මිනිස්සු දෙවියන් වහන්සේට අනර්ගම අය මිනිස්සු සෙනෙහවන්තය. ඔබ දන්නවා දෙවියන් වහන්සේට ඕනේ මේ අය උන්වහන්සේව හඳුන ගන්න. හලෙලුයා. මේ අය උන්වහන්සේව හඳුන ගන්න. සෙනෙහවන්තය. දෙවියන් වහන්සේව මේ අය හඳුන ගන්න ඕනේ. මේ අය විනාශ වෙලා තියනවා කියලා බයිබලයේ කියනවා. බැටළුවෙක්
ඉන්ඩිරෙක්ට් නැති බැටළුවන් වගේ මේගොල්ලෝ මුලා වෙලා කියලා කියනවා. ජේසුස් වහන්සේ කියනවා එක්තරා අවස්ථාවක ශුද්ධ ලූක් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ගත්තොත් මනුෂ්‍ය පුත්‍රයා ආවේ නැති වූ දේවල් සොයන්ට කියලා. නැති වූ දේවල් සොයන්ට. සෙනෙහවන්තය. Why Jesus came? He came to seek the lost and save the lost. ඔබ දන්නවා ජේසුස් වහන්සේ ආවේ මොකටද කියලා? ඔබ දන්නවා ජේසුස් වහන්සේ ආවේ සෙනෙහවන්තේ නැති වෙච්ච ඒවා. ඒ කියන්නේ දැන් අපේ ජීවිතේ නැති වෙනවා කියලා අපි හොයන්නේ සමහර වෙලාවට අපේ සල්ලි, සමහර අපි හොයන්නේ අපේ රත්තරන් බඩු සෙනෙහවන්තය. සමහරවිට අපි හොයන්නේ අපේ උගත්කම්. අපි සමහරවිට හොයන්නේ අපේ බලය, අපිට මොනවද ජනප්‍රියකම, අපිට කීර්තිය. අපි මේව හොයන්නේ. නමුත් උන්වහන්සේ හොයන්න ආවේ මේවා නෙමෙයි. මේ ඔක්කොම නැති කරන හොයාගන්න ආවේ මේ පොළවේ ජීවත් වෙනා ඔබවයි මාවයි මේ සෑම මිනිසෙක්වයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය. ඔබ දන්නවද මේ අය දෙවියන් වහන්සේ හඳුනා ගන්න ඕනේ. ඔබ දන්නවද සෙනෙහවන්තය. ජේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ දේශනා කරන්න ගත්තා දේව රාජ්‍ය ගැන. ඊට පස්සේ උන්වහන්සේ ශුද්ධාත්ම වහන්සේ දීලා කිව්වා ගෝලයන්ට දේශනා කරන්න කියලා. දැන් කාලේ ඉන්නේ කවුද මේ සුභාරංචිය කතා කරන? ඔබයි මමයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය. ඔබේ ජීවිතේ ලොකු ආසාවක් තියෙන ඕනේ ජේසුස් වහන්සේ ගැන කියන්නේ. ඔබ දන්නවා මමට ශුද්ධාත්ම වහන්සේ ආවට පස්සේ වෙච්ච දෙයක්. අද සමහර අවස්ථාවලදී තේර මිනිස්සු කියනවා ශුද්ධාත්ම වහන්සේ ඉන්නවා කියලා කියන්නේ අන්‍ය භාෂාව කතා කරන එකයි කියලා. සෙනෙහවන්තය. ඔබ දන්නවද මේ මිනිස්සු පල්ලියට අන්‍ය භාෂාවක්, ගෙදරට තව අන්‍ය භාෂාවක් කතා කරනවා. කියන්නේ හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ ආපත්. පල්ලියට එක අන්‍ය භාෂාවක්, ගෙදරට තව අන්‍ය භාෂාවක්. මේව මම එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඔබට තේරෙනවා හොඳට. හලෙලූයා. වාස දෙක. මේ සෙනෙහවන්තය. ඉතින් මිනිස්සු දැන් මේ ශුද්ධාත්ම වහන්සේගේ පිරුණා කියලා කියන්නේ අන්‍ය භාෂාව කතා කරනවා කියන එක සෙනෙහවන්ත. අන්‍ය භාෂා කතා කරනවා. මම අන්‍ය භාෂාව කතා කරනවා. හැම දවසකම මගේ ආච්චාවලි සමහර අවස්ථාවල පැය කතා කරනවා. සෙනෙහවන්තය. නමුත් ඔබ දන්නවද ශුද්ධාත්ම වහන්සේගේ පිරිච්ච සංකේතය අන්‍ය භාෂාව නෙමෙයි. හලෙලූයා. අන්‍ය භාෂාව ඔබට හොඳයි ඔබ වර්ධනය කරගන්න. අන්‍ය භාෂාව ඔබට හොඳයි සෙනෙහවන්තය. ඔබ අධෛර්යපත් වෙලා ඉඳී ඔබ හොඳට යාචනා කරන්න. ඔබට අන්‍ය භාෂාව හොඳයි. මොකද ඔබට දැන් කතා කරන්න තේරෙන්නේ නැහැ. ඔබට කියන්න තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. අන්‍ය භාෂාව කතා කරන්න ගද්දි ශුද්ධාත්ම වහන්සේ ඔබත් එක්ක එකතු වෙනවා. ඔබගේ වචන අරගෙන ඒවා දෙවියන් වහන්සේ ඉදිරියේ පරිවර්තනය කරනවා. හලෙලූයා. සෙනෙහවන්තය. අන්‍ය භාෂාව ඔබ කතා කරන්න. නමුත් ඔබ අන්‍ය භාෂාව කතා කරගෙන ගෙදර ඉඳලා හරියන්නේ නැහැ සෙනෙහවන්තය. තේරුමක් නැහැ. ඔබ දන්නවද බලවත්ම දේ ශුද්ධාත්ම පිරිච්චට පස්සේ සෙනෙහවන්ත මම දැන හිටියේ නෙමෙයි අන්‍ය භාෂාවල් ගැන මුකුත්. නමුත් මම දවසක් දෙවියන් වහන්සේට යාචනා කරන්න ගත්තා. සෙනෙහවන්තය. උදෑසන නැගිටලා පළවෙනි දවසේ විනාඩි 5ක් විතර යාචනා කළා. දෙවෙනි දවසේ මේ වගේ 5ක් විතර යාචනා කළා. රාත් යාචනා කරා. නමුත් මාසයක් විතර යද්දී මම දැන ගහගෙන පැය එකමාරක් විතර නැගිටගෙන ආයෙ දැන ගහගෙන මේ විදිහට පැය 2ක් 3ක් උදෑසන යාචනා කරනවා. ඊටසේ ගෙදරත් ගිහලා යාචනා. ඔබ දන්නවද කවුරුත් මට දේශනා කරලා කිව්වේ නෑ සුභාරංචිය කියන්න ඕනේ කියලා. මම දේව සේවයට කැප වෙලා හිටියේ නෑ සෙනෙහවන්තය. ඔබ දන්නවා මම දේව සේවකෙන් පැනලා යන්න තමයි මේ යාචනා කරන්න ගත්තේ. මම ආසුන්නේ මගේ යාළුවෝ ඉන්නවා රට මේගොල්ලොත් එක්ක මේගොල්ලන්ගේ මේ ජීවිතය දැකලා ඒ රට ගිහිල්ලා ඒ ජීවිතේ ගෙවන්න. ඒ වගේ අඳින්න ලස්සනට සෙනෙහවන්තය. ඒ වගේ සල්ලි වියදම් කරන්න මේ ගෙදර දේවල් අම්මලා බබා වියදම් කරලා බලන්න ඕනේ. මේවා තමයි මගේ අදහස් තිබේ කාලේ. සෙනෙහවන්තය. ඉතින් මම උත්සාහ කරනවා රට යන්න. ඒ රට වැඩේ හරියන්න තමයි මම යාචනා කරන්න ගත්තේ. නමුත් මම යාචනා කරන්න ගත්තේ ඔබ දන්නවද වෙනස් දෙයක් දෙවියන් වහන්සේ කළා. ශුද්ධාත්ම වහන්සේ මා තුළට ඇවිල්ලා සෙනෙහවන්තය මගේ ජීවිතේ තිබෙනා ඉදිරිය සහ සැලැස්ම උන්වහන්සේ මට එළිදරව් කළා. ඒ තමයි මට තියෙන දේව සේවය. හලෙලූයා. ඔබ දන්නව සෙනෙහවන්තය මම සුභාරංචිය කතා කරන්න ගත්තා. මම කතා කරන්න ගත්තා බස් එකේ. මම ගත් එකේ දන්න හැටියට ජේසුස් වහන්සේ ගැන කියන්න ගත්තා. සෙනෙහවන්තය මම රේල් ගේට් එක ළඟ ඉඳගෙන දවසක් කීපයක් වැලිගම් පිටියේ සුභාරංචිය කතා කරා. සමහර ගෙවල් වලට ගිහිලා ජේසුස් වහන්සේ කිව්වා මිනිස්සු සුව වුණා. හැබැයි සෙනෙහවන්තය තාම සේවයට ඇවිල්ලා නැහැ. මිනිස්සු වැටුණා තාම සේවයට ඇවිල්ලා නැහැ. ඔබ දන්නවද මම ගෙදර යන්නේ පුදුම ප්‍රීතියකින්. හලෙලූයා. හලෙලූයා. මට තව කෙනෙක්ට ආයෙ කියන්න ඕනේ. තව කෙනෙක්ට ආයෙ කියන්න ඕනේ. සෙනෙහවන්ත ඔබ දන්නවද
මගේ ඒ තරුණ කාලේ තා ඒ කුඩා කාලේ සෙනෙහවන්තය අවුරුදු 22ක් 23ක් වගේ කාලේ ඔබ දන්නවද පුදුම ප්‍රීතියක් ඔබ දන්නවද මට බෙන්ස් එකක් තිබෙන්නේ මට අරුම ගානේ පුරුෂයෙක්ලක් තිබෙන්නේ සෙනෙහවන්තය ඔබ දන්නවද නමුත් මගේ ජීවිතය ඇතුළාන්තය නිකන් ලොකු බලවත් ප්‍රීතියක් මට දැන් රට යන්න ඕනෙත් නැහැ ඒ ඔක්කොම මට ඕනේ නැති වුණා සෙනෙහවන්තය මගේ ජීවිතේ ලොකු ප්‍රීතියකින් පිරුණා හලෙලූයා කියන්නේ යේසුස් වහන්සේ යහපත් සෙනෙහවන්තය මේ ලෝකේ ඔබ දන්න ඔබ කොච්චර පල්ලියට ආවත් ඔබ කොච්චර මෙහෙම දේමයන් වලට සහභාගී වුණත් ඔබ මේ සුභාරංචිය කියන දේ තේරුම් ගත්තේ නැත්නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනැගීමට දායකත්වය ඔබ තේරුම් ගත්තේ නැත්නම් ඔබ කවදාවත් ප්‍රීතියක් දකින්නා වූ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ සෙනෙහවන්තය හලෙලූයා එනිසා ඔබගේ ජීවිතයේ මේ සුභාරංචිය ඊට වැදගත් හලෙලූයා සුභාරංචිය කියන්නේ මොකද්ද සෙනෙහවන්තය ඒ තමයි ජේසුස් වහන්සේ ගැන කතා කරන එක මම දවසක් සෙනෙහවන්තය කතෝලික දේවස්ථානයේ ඉද්දී අපි පාස්කු ඉටිපන්දම් විකුණන්න යනවා පාස්කු ඉටිපන්දම් කියලා එකක් තියෙනවා පාස්කු ඉටිපන්දම් මේවා විකුණන්න යනවා මම දන්නේ ඒ කාලේ පාස්කු ඉටිපන්දම් මස් කඩවල පත්තු කරන්න නැහැ කියලා හරිද මස් කඩවල පාස්කු ඉටිපන්දම් පත්තු කරන්න නැහැ කියලා මට ඒ වගේ අවබෝධයක් නැහැ මම තාම පොඩි අපි අවුරුදු 15ක් වෙන්න ඉස්සෙල්ලා අපි පූජා සමිතිය අයින් වෙනවා ඉතින් ඊට අඩු කාලයක දැන් මේ වරගෙන ගියාම මස් කඩේකට දැන් මස් කඩේ මගේ යාළුවොත් ඉන්නවා අපි මේව තැන් වලට මේව ගන්න නැහැ කියලා කිව්වා කියන්නේ ඒගොල්ලෝ දන්නවා මේක සුද්ධ දෙයක් මේ මෙතන සතු මරණ තැනක් මෙතනට මේව හරියන්නේ නැහැ කියලා හලෙලූයා එතකොට මට මේව තේරෙන්නේ නැහැ ඔබ දන්නවද මේ මිනිස්සු මට කියපු එක මම මේ පුතා හින්දා මේ පාස්කිට මන්දම ගන්නවා කියලා කිව්වා කියන්නේ යේසුස් වහන්සේ යහපත් ඇයි ඔබ දන්නවද අංකල් මට කියලා දිනවා අපේ අම්මිය ඉස්සර මගේ අම්මා ගෙදර අකුණු ගහද්දී වහිද්දී පාස්කිට මන්දම පත්තු කරන්න කියලා ඉතින් මම දැන් අපි දෙන්නේ බොරු පසුබිමක ඉන්නේ ඉතින් මම ඒ කාලේ පත්තු කරනවා දැන් මම මේකත් කියන මේ මිනිහයාට සෙනෙහවන්තය ඔබ දන්නවද මේ වල සත්‍යතාවයක් නැහැ නමුත් එදා මම ඒක විකුණලාමයි ආවේ ඔය අර මගේ තියෙන හිනාවට මගේ තියෙන කතා විලාසයට මං කියන මේ දේවල් හින්දා ඔය මේ පාස්කිට බන්දම ඔවුන්ට හරියන්නේ නැහැ කියලා හිතුණත් ඔය ගත්තා සෙනෙහවන්තය ඔබ දැනගන්න සුභාරංචිය කියන්න ඕනේ හලෙලූයා කියන ක්‍රමයට කියන්න ඕනේ මිනිස්යන්ට කියන්නේ යේසුස් වහන්සේ යහපත් සමහර අවස්ථාවලදී මිනිස්සු සුභාරංචිය නෙමෙයි කියන්නේ ඒ ඉන්න මිනිස්සුන්ගේ වැරදි සෙනෙහවන්තය සමහර අය ගෙවල් වලට ගියාම කියන රූප නමස්කාරය වැරදි හරිද අර දේ වැරදි මේ දේ වැරදි සෙනෙහවන්තය මේ වහන්න නෙමෙයි මිනිස්සුනේ මිනිස්සුන්ට ඕනේ විසඳුමක් ඒ තමයි ජේසුස් වහන්සේ මම කතා කරන අරගේ බලයක් තියෙනවා කියලා මම මේ වැරදි දේ ගැන කතා කරනවා හරියට වැරදි දේ ගැන කතා කරනවා දන්නේ නැතුව මෙහෙම මිනිස්සුව වැදලා ගන්න කොහොම හරි ඔබ දන්නව සෙනෙහවන්තය මට දාම් පාස එක සැරයක් ටැග් එකක් දෙන්න විදියක් නැහැ මොකද එක්සෑම් එක එකකවත් මම පළවෙනියා නෙමෙයි මගේ ටීචර් හැදුවා එකක් මොකක්ද දන්නවද මේ පැමිණීම කියලා මට දෙන්න ඒ වගේම විශේෂ දක්ෂතාවයක් තියෙනවා කියලා ටැග් එකක් දෙන්න මගේ දාම් පාසල කියලා අපි කියන්නේ ඉස්සර සවත් පාසල වලට හැදුවා එකක් මොකද දන්නවද සෙනෙහවන්තය ඒකේ යම් කතිර විකුණන්න ඕන කමක් තිබ්බා ඔබ දන්නවද එක ළමයට එක කාඩ් එකක් විකුණ ගන්න බැරුව යද්දී මම කාඩ් 5-6ක් කතරේ ගහලා ඒ සල්ලි ඔක්කොම ගිහිල්ලා දාම් පාසලට දෙනවා දැන් මේකට සන්තෝෂ ටීචර් බලෙන් නැති දේවල් හදලා මට සහතික දුන්නා සෙනෙහවන්තය කියන්නේ යේසුස් වහන්සේ යහපත් සෙනෙහවන්තය මොහොමරි කරලා අනේ අංකල් කියලා කොහොමරි කරලා මේක කරනවා ඔබ දන්නවා සෙනෙහවන්තය ඔබගේ ජීවිතේට දැන් ඒකට මට ඕනේ කොහොම හරි කරන්න මගේ ටීචර් එකක් නුනම හරි සන්තෝෂ වෙලා මගේ ඔළුව අත ගාලා ෂා ඔයා හරි දක්ෂයි කිව්වා මට ඒක හරි සන්තෝෂයි දැන් මගේ ටීචර් hina වෙන එකට මට හරි ආසයි දැන් මම ගිහලා ඒක නිසා මේ කොහොම හරි කරන්න උත්සාහ කරනවා සෙනෙහවන්තය ඔබ දන්නවද අන්න ඒ පොඩි ළමෙක් වගේ වාස වෙන්න ඕනේ ඔබ දෙවියන් වහන්සේ සතුරු වෙන්න ආව දේවල් කරන්න ඔබට පුළුවන් ඔබ දන්නවද දෙවියන් වහන්සේ මේ ලෝකේ අපි කරන අනිත් හැම දෙයක්ම తాවකාලික දේවල් සෙනෙහවන්තය මේ කිසිම දෙයකින් අපි ජීවත් වෙන්න කරනවා මිස මේ කිසිම දෙයකින් අපිට තෘප්තියක් නම් හම්බෙන්නේ නැහැ හලෙලූයා හලෙලූයා බහන්න ඕන තරම් වැඩ කරන මිනිස්සු හැමදාම කියනවා අයියෝ වැඩ කළ ඉවර නැහැ කියලා සෙනෙහවන්තය සල්ලි තියෙන මිනිස්සු හැමදාම කියන්නේ සල්ලි මදි කියලා හැමදාම ලෝන් කියලා කියන්නේ සෙනෙහවන්තය ඔබ දන්නවද කොච්චර ගත්ත උගන ගත්ත මිනිස්සු කියන්නේ ඉගෙනගෙන මදි කියලා
ඉගෙනගෙන මෙච්චර කියන මිනිස්සයා කියන්නේ ඉගෙනගෙන මදි කියලා. සෙනෙහවන්තය. හොඳ ඇඳුම් තියෙන මිනිස්සයා තවත් ඇඳුමක් ගන්න බලනවා. තවත් ඇඳුමක් කොහොම හරි ගන්න බලනවා. සෙනෙහවන්තය. රත්තරන් බඩු තියෙන කෙනා මේ රත්තරන් බඩු නැහැයි කියලා හිතනවා. හොඳ වාහනයක යනගෙන ඊට වඩා වාහනයක් ගන්න බලනවා. සෙනෙහවන්තය. මේ ලෝකේ කිසිම දෙයකින් ඔබ තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඔබ දෙවියන් තෘප්තියටපත් වෙන්න තිබෙනවා එකම දේ තමයි ජේසුස් වහන්සේගේ සුභාරංචිය. හලෙලූයා. ඔබ මම සුභාරංචියට බැඳිලා ඉන්නවා. ඔබ මම පොළේ ජේසුස් වහන්සේ ගැන කියන්න බැඳිලා ඉන්නවා. සෙනෙහවන්ත ඔබ දන්නවා ඉතර අවස්ථාවේ ගෝලයට ජේසුස් වහන්සේ කියනවා සුභාරංචිය කියන්න කියලා. ලූක් පොතේ 17 වෙනි පරිච්ඡේදය යන්න ඕනේ ඔබ ගෙවල් වලට කියලා කියනවා. ලූක් 9:1. Holy Spirit. Hallelujah. ලූක් 9 කියනවා. එකල උන්වහන්සේ 12 දිනක් හැදවා සුළු යක්ෂයන් කෙරෙහිද රෝග සුව කරන්න බලය සහ වරය උන්ට දී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නටත් රෝගීන් සුව කරන්නටත් ඔවුන් යවුසේක. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ ගෝලයට කතා කළකෝ රෝගී සුව කරන්න බලය දීලා. යක්ෂයන් දුරු කරන්න බලය දීලා. ඔබ දන්නවද සුභාරංචි රාජ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්න කියලා කිව්වා. හලෙලූයා. හලෙලූයා. රෝගීන් සුව කරන්න උන් ඇව්වා. ඔබ දන්නවා යද්දී උන්ට එක පණිවිඩයක් කිව්වා. ඒ පණිවිඩය තමයි තුන්වෙනි පදය. තවද උන්වහන්සේ උන්ට කතා කොට ගමනට කිසිවක් එනම් සැරෑටියක්වත් මල්ලක්වත් රොඩියක්වත් මුදලක්වත් කබා දෙකක්වත් නොගනිල්ලා. ඔබ දන්නවද ජේසුස් වහන්සේ මොනවද කිව්වේ කියලා? හිස් අතින් යන්න. හලෙලූයා. කිසිම දෙයක් ගන්න එපා කියලා කිව්වා සෙනෙහවන්ත. සුභාරංචියට යන්නේ. සුභාරංචියට උන්වහන්සේ කිව්වා කබා දෙකක් ගන්න එපා, සැරෑටියක් ගන්න එපා, පසුම්බි ගන්න එපා. ඔබ දන්නවද මුදල් ගන්න එපා. කිසි දෙයක් ගන්න නැතුව යන්න. දැන් ඔබ දන්නවද වැඩක් කරන්න යද්දි කොහොමද කිසි දෙයක් නැතුව යන්නේ? සල්ලි ඕනේ, කෑම ඕනේ. කොච්චර දේවල් ඕනද මේක ලොකු මිෂනරි වැඩක්. සෙනෙහවන්තය. නමුත් කිසි දෙයක් ගන්න එපා කියලා කියන උන්වහන්සේ. යන්න. ඔබ දන්නවද? ඔබ සුභාරංචිය ප්‍රකාශ කරොත් එහෙම. ඇයි දෙවියන් වහන්සේ කිසි දෙයක් ගන්න එපා කියන්නේ? ඔබ දන්නවද මේ සුභාරංචිය තුල දිනන ලොකු බලයක්. හලෙලූයා. ඒ සුභාරංචිය ඔබ ප්‍රකාශ කරද්දී සෙනෙහවන්තය ජේසුස් වහන්සේ කිව්වා ලස්සන වචනයක් ගෝලයන්ට දේශනා කරද්දී. පළමු කොට මාගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. පළමු කොට first priority. පළවෙනි තැන. කියන්නේ පළවෙනි තැන. හලෙලූයා. හලෙලූයා. දේව රාජ්‍ය. දේව රාජ්‍ය කියන්නේ මොකද්ද සෙනෙහවන්තේ? ගඩොල් නෙමෙයි. දේව රාජ්‍ය කියන්නේ බිත්ති නෙමෙයි. දේව රාජ්‍ය කියන්නේ සෙනෙහවන්තය මාලිගා නෙමෙයි. දේව රාජ්‍ය කියලා කියන්නේ ඔබ දන්නා මේ ලෝකේ රාජ්‍ය ගඩොල් බිත්ති මාලිගා ඔටුනු ඇඳුම් පැළඳුම් මේ ලෝකේ රාජ්‍ය. ඒකයි උන්වහන්සේ දේව රාජ්‍ය. දේව රාජ්‍ය කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි මේ පොළොවේ ඉන්න මිනිස්සු. හලෙලූයා. දේව රාජ්‍ය. සෙනෙහවන්ත ඔබ දන්නවද? මේකට ඔබ මුල් තැන දෙද්දී මිනිස්සු දෙවියන් වහන්සේ විතර දිනන්න මුල් තැන දෙද්දී සෙනෙහවන්තය. ඔබ දන්නවද පුදුම දේ වෙන්න යන ඔබගේ ජීවිතේ. පුදුම දේ වෙන්න යන ඔබේ ජීවිතේ. යේසුස් වහන්සේ මතේ පොතේ 25 වෙනි පරිච්ඡේදයේ කියනවා ගෝල සෙනගට නුඹලා මම බඩගින්නේ හිටියා නුඹලා මම ආවේ නෑ බලන්න. නුඹලා මම ආගන්තුක හිටියා නුඹලා මම බලන්න ආවේ නෑ. මම නිර්වස්ව හිටියා නුඹලා මම බලන්න ආවේ නෑ. රෝගෙන් හිටියා නුඹලා මම බලන්න ආවේ නෑ. උන් අහනවා ස්වාමීනි අපි ඔබ කවදාද නිර්වස්ව හිටියේ? ඔබ කවදාද රෝගෙන් හිටියේ? ඔබ කවදාද ආගන්තුකව සිටියේ? සෙනෙහවන්තය ඔබ දන්නවද ජේසුස් වහන්සේ මොනවද කිව්වේ කියලා ශුද්ධ මතේ පොතේ 25 වෙනි පරිච්ඡේදයේ. හලෙලූයා. හලෙලූයා. යන් හලෙලූයා. මොදත් ප්‍රසන්න දෙන්න සෙනෙහවන්තය. Holy Spirit. Hallelujah. Hallelujah. ඉතර සෙනෙහවන්තය තරුණයෙක් දවල්ට කෑවේ නෑ. බලද්දි රැයට ලොකු පාටියක් තියනවලු. ලොකු 5 star hotel එක. දවල්ට කන්නේ නැත්තේ ඒක හින්දා. කියන්නේ මේ පාටිය හොඳට කන්න. වෙන දන්න ඔබ දෙවියන්ට එන්න ඕනේ සෙනෙහවන්තය. මේකේ තියෙන ඔක්කොම දේවල් අරගෙන යන්න.
එන්න ඕනේ ජූලිතව. වැඩක් නෑ නැත්නම් ඔබ ආවට මෙතන. ඔබ මෙතන එන්නේ එකත් අපරාධයක් ඔබටම. ඒක ඉන්න අයටත් අපරාධයක්. එන්න ජූලිතව. හලෙලූයා. යමක් අරගෙන යන්න ඕනේ මම මේකෙන්. නිකම් බෑ. මෙතන දෙවියන් වහන්සේ කතා කරන්නේ. හලෙලූයා. මෙතන ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන්නේ. මෙතන මගේ ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා, මගේ ජීවිතයේ සැලැස්ම උදෙසා දෙවියන් වහන්සේ මට කතා කරනවාද? ඔබ වෙන්න ඕනේ සෙනෙහවන්ත ලොකු ඒ හරියට නිකන් අර මංගල්‍ය භෝජනයකට යනවා වගේ. හලෙලූයා. හලෙලූයා. ෆීස් ටේබල් එකට. සෙනෙහවන්ත ඔබට ඉතාම ප්‍රීතිමත් තැනක් වගේ ඔබ එන්න ඕනේ. ස්වාමීන් වහන්සේ යහපත්. බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ ගෘහය යමු යයි කියන කල මා සිත ප්‍රීතියෙන් පිරලා ගියා කියලා දාවිද් කියනවා. ජේසුස් වහන්සේගේ හදවත ජූලිත දැව්වා කියලා කියනවා දේව මාලිගාව කෙරේ. සෙනෙහවන්ත ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ අභියස කෙරේ අපිට තියෙන ඕනේ පුදුම ජූලිතකම, පුදුම බලයක්. හලෙලූයා. පුදුම ආසාවක්, පුදුම කැක්කුමක්. ස්වාමීන් මොනවද ඔබ කියන්නේ? ඔය ඊට ඕන් උත්තර දෙමි. ස්වාමීන් අපි කොයි කාලයක බඩගිනියෝ හෝ ඔබ බඩගිනියෝ හෝ පිපාසිතෝ ආගන්තුකෝ හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරෝ හෝ සිරගේ හෝ සිටිනවා දැක ඔබ වහන්සේ උපස්ථාන ඔක්කොලෙමද කියලා අහනවා. උන් අහනවා ඔබ වහන්සේ හිරේ ඉන්නවා කොහොමද? අපි ඔබ හිරේ දැකලා කවුදද අපි එහෙම නොකර හිටියේ? කවුද ඔබ ලෙඩ වෙලාව එහෙම නොකර හිටියේ? කවුද ඔබ ආගන්තුකෝ කියන්නේ පැත්තකට දාලාදී අපි එහෙම සලකන්නේ නැතුව හිටියේ? ඒ කියන්නේ අනාථ වෙලා කියන එක. බඩගින්නලාදී පැත්තකටලා හිටියේ. පිපාසොයිදී පැත්තකටලා හිටියේ. කවුදද එහෙමුනේ? උන් අහනවා. ඔබ දන්නවද ඊට උන්වහන්සේ මොනවද දෙන්නේ කියලා? උන්වහන්සේ කියනවා සෙනෙහවන්තය වෙඩ උන්වහන්සේ උත්තර දෙමි සැබෑවක් නුඹලාට කියමි. Truth. Truly I say unto you. උන්වහන්සේ උන්ට කියනවා සැබෑවක් නුඹලාගේ ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියාද? ඒක නොකලේ මටයි. ඒ කියන්නේ ප්‍රශ්නවල ගැටලුවල මිරිකලා හිර වෙලා හිටියා. එයාට ඔබ සැලකුවේ නැහැ. එයා බලන්න ගියේ නෑ. මෙතන ස්නේහවන්තේ ඔබ කැම ටිකක් දෙන එක ගැන නෙමෙයි කතා කරන්නේ. කැම ටික දුන්නාට පස්සේ මිනිස්සුන්ට බඩගිනි වෙනවා. ඇඳුමක් දුන්නාට පස්සේ ඇඳුම දිරනවා. ස්නේහවන්තය ඔබ දන්නවද? ඔබ හිර ගෙදර බලන්න ගියට පස්සේ ආය ආපුව මේ මිනිස්සයා තනි වෙනවා. මෙතන කියන්නේ මේ කැම ටිකක් ගැන, මෙතන කියන්නේ ඇඳුමක් දෙන එකක් ගැන, තනි වෙච්ච මිනිස්සෙක් බලන එක ගැන නෙමෙයි. මෙතන ඒ මිනිස්සයාට විසඳුමක් ඕනේ. මෙතනින් එළියට එන්න. ඔබ දන්නවනේ ඔබගේ පාස්ටර් මගේ තාත්තා වෝට විසඳුමක් නැතුව ඔයාගන්තුකෝ රෝලේ ඉද්දි දැන් පාස්ටර් කෙනෙක් ඇවිල්ලා රුපියල් 20ක් දීලා ගියා නම් මොකද වෙන්නේ? රුපියල් 100ක් දීලා ගියා නම් මොකද වෙන්නේ? සෙනෙහවන්තේ ඔය රුපියල් 20ක් දීලා ගියෙත් නැහැ, 100ක් දීලා ගියෙත් නැහැ. ඔය මොනවද කරේ? ඔය විසඳුම දුන්නා. ඒ තමයි ජේසුස් වහන්සේ. හලෙලූයා. ජේසුස් වහන්සේ. ඔබ දන්නවද මේ මිනිස්යාට, මේ පොළවේ තියෙන මිනිස්යාට ගැලවෙන්න තියෙන එකම උපකාරය වෙන කිසිම දෙයක් නෙමෙයි. සෙනෙහවන්තය එක කතාවක් තියෙනවා. මිනිස්සෙක් ගඟේ යද්දි හෙලිකොප්ටරෙන් ඇවිල්ලා ලණුවක් දැම්මවලු. මිනිස්සයා ලණුව එල්ලුන්නේ නැහැලු. ඔබ අහනවද? ඔබ දන්නවද සෙනෙහවන්තය මේ වගේ විනාශ වෙන මිනිස්යාන්ට හෙලිකොප්ටරයක් ඇවිල්ලා උඩින් ඉඳලා හරි ඔයාට පුළුවන් කිව්වට හරියන්නේ නැහැ. ලණුව දාන්න ඕනේ. අපි මොනවා කරත් හරියන්නේ නැහැ. ජේසුස් වහන්සේ අපි දෙන්නේ නැත්තම් මේ ලෝකෙට. ඔබ දන්නවා මේ ලෝකෙට තියෙන එකම විසඳුම ඔබ විසඳුම ලැබුවා වගේ. අද ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔබට ප්‍රීතියක් තිබෙනවා. ඔබට සමාදානයක් තිබෙනවා. ඔබගේ ජීවිතේ හාස්කම් වෙලා තිබෙනවා. ඒ වගේ තවයි මේවා දකින්න ඕනේ සෙනෙහවන්තය. තව බොහෝ දහස් ගණන් සෙනග ඉන්නවා. දෙවියන් වහන්සේ ගැන මුකුත් දන්නේ නැහැ. ඒ අන්ධකාරය විනාශ වෙනවා. ඒවා බීමත්කම තුල විනාශ වෙනවා. රෝගය තුල විනාශ වෙනවා. යක්ෂ බලපෑම් තුල විනාශ වෙනවා. ඒගොල්ලන් ජීවිතේට කිසි විසඳුමක් නැහැ. පිළිසරණක් නැහැ. ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ වෙතට ගේන්න තිබෙනවා එකම විසඳුම තමයි නැවත නැගිට්ටා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. ඔබ කවදා හරි කියලා දෙන ඔබගේ සාක්ෂියට. ඔබ කවදා හරි කියලා දෙන ඔබගේ සාක්ෂිය. ඔබ කියලා දෙන දෙවියන් වහන්සේගේ වචනේ මොනවාරි බිඳක්. ඔබගේ නෑදෑයන්ට කියලා දෙන ඔබගේ යාළුවන්ට කියලා දෙන ඔබගේ හිත මිත්‍රාදීන්ට කියලා දෙනවද? සෙනෙහවන්තය ඔබ කියලා නැත්නම් ඔබ කිසිම නයක් නැති මිනිස්සෙක්. ඔබ හරියට V8ක් වගේ බොල් වෙච්ච ඇතුලේ නැති මදේ නැත්තම් මොනවද තිබ්බත් වැඩක් නැහැ සෙනෙහවන්තය. ඒක බොල් වීයක්. බොල් කෙනෙක් වෙන්න එපා. දෙවියන් වහන්සේගේ බලවත් මිනිසෙක් වෙන්න ඕන. එක දෙයක් සෙනෙහවන්තය පළදරන්න ඕනේ ඔබ. ඒ තමයි සුභාරංචිය. හලෙලූයා.
හලෙලූයා. කතා කරන්න යේසුස් වහන්සේ ගැන. කියන්න ජේසුස් වහන්සේ ගැන. කතා කරන්න උන්වහන්සේගේ හාස්කම්, උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ඒක තුල පුදුම බලයක් තියෙනවා. ඔබ විශ්වාස කරන සෙනෙහවන්තය. ඔබ විශ්වාස කරන ජේසුස් වහන්සේගේ නාමය හරි බලවන්තයි. ඕන කෙනෙක්ගේ නම කියද්දී එතන මොන හරි දෙයක් වෙනවමයි. ඒක උන්වහන්සේගේ හැටි. හලෙලූයා. ජේසුස් කියන නාමය තුල විශ්වාස කරන්න. ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් කියද්දී සෙනෙහවන්ත එතන පුදුම බලයක් තිබෙනවා. ප්‍රධානවත් එතන පරිසරය පවා පුදුම බලපෑම ඇති කරනවා. ඔබගේ නිවසේ ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ දිනපතා කියනෝනේ නිවස ආශිර්වාද ලබනවා. ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ ඔබගේ වත්තේ ප්‍රකාශ කරනවා නම් ඒ තියෙන ගස් වෙන අලංකාර වෙනවා. හලෙලූයා. ප්‍රධානවත් එක ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ හැමදාම ඔබේ මුඛයෙන් ප්‍රකාශ කරනවා නම් ඔබ සෙනෙහවන්තය. ලෙඩ නැති ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් බවට පත් වෙන්න යනවා. ලෙඩ නැති අර කොළ නොමෙලෙන ගසක් වගේ වෙන්න යනවා. හලෙලූයා. ප්‍රධානවත් සියලු සාප ඔබ තුල කැඩෙන්න යනවා. ජේසුස් වහන්සේගේ නාමය පුදුම නාමයක්. බලවත් නාමයක්. ඒක ප්‍රකාශ කරනවා එකම එක්කෙනා ඔබයි මමයි. හලෙලූයා. ඔබ දන්නවද ජේසුස් වහන්සේ ගෝලයන්ගෙන් අහන එක්තරා අවස්ථාවකදී සුද්ධ ලූක් පොතේ 22 වෙනි පරිච්ඡේදය 35 වෙනි පදේ සුද්ධ ලූක් 21:35 අහනවා මෙහෙම දෙයක්. උන්වහන්සේ උන්ට කතා කොට පසුම්බියක්වත් මල්ලක්වත් වහන්නවත් නැතුව මා නුඹලා යව් කල නුඹලාට කිසිවක් ඉගවීදැයි උන්ගෙන් ඇසුස්සෙක් නැතයි කීවේ. ජේසුස් වහන්සේ මුකුත් නැතුව යවුවා. ඇහුවා ඔබට මොන හරි අඩු වුණාද? උන් කොන්නේ නැහැ. කිසිවක් අඩු වුණේ නැහැ. ඇයි ඒ? දෙවියන් වහන්සේ සපයනවා. මෙන්න දිව්‍ය සැපීමේ ක්‍රමය. උන්ගේ සුභාරංශය ප්‍රකාශ කරද්දී දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කළා. හලෙලූයා. ඔබ දන්නවද ඔබ අන් අයට ජේසුස් වහන්සේ ගැන කතා කරද්දී ජේසුස් වහන්සේගේ සුභාරංශය ප්‍රකාශ කරද්දී ඔබගේ ජීවිතයේ කලාව හාස්කම අනිත් අයට බෙදා ගද්දී බය නැතුව බය වෙන්න එපා සෙනෙහවන්ත. ඔබ කතා කරන්නේ සෙනෙහවන්ත සංවිධානයක් ගැනවත් ආගමක් ගැනවත් තවත් මේ පොළවේ මැරෙන මිනිහෙක් ගැනවත් නෙමෙයි. ඔබ කතා කරන්නේ මේ පොළවේ ඉන්නව බලවත්ම කෙනා ගැන. එයාගෙන ඒ විදිහට කතා කරන්න කිසි බයක් නැතුව සෙනෙහවන්තය. ඔබ කිසි වැදගත්කමක් නැති කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්නේ. මරණය, සොහොන, පාතාලය පරාජය කළා වූ තැනැත්ත ගැන ඔබ කතා කරන්නේ. බය නැතුව කතා කරන්න. ඔබ දන්නවද ඒ අයට මුකුත් හැඟුන්නේ නැහැ වගේ හැඟෙව්වට ඔබ දන්නව සෙනෙහවන්තය ඒ අයට හැඟෙනවා. හලෙලූයා. දවසක් මිනිස්සුන්ට ඇවිල්ලා කෙනෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මාව එක්කන් ගියා. එයාගේ දරුවාගේ ගෙදරට. ඒගොල්ලෝ ගෙදර හිටියේ නැහැ. ඒගොල්ලෝ වැඩට ගිහිල්ලා. සෙනෙහවන්තය මගේ ගෙදරට යාචනා කරලා ආවා ඊට පස්සේ. ඔබ දන්නවද ටික දවසක් යන්නේ යද්දි මම හිතන්නේ මාස ගානක් හරි අවුරුද්දක් හරි යන්නේ දවසක් මේගොල්ලෝ ඔක්කොම අපේ මාව ඒ පල්ලියට ඇවිල්ලා රාජවක්ෂවත් කිව්වා පාස්ටර් අපි ගියක් හැදුවා එන්න යාචනා කරන්න කියලා. මගේ ගෙදරට ගිහලා යාචනා කළා. ඔබ දන්නවද ඒ අය ගැලවීම ලැබලා දෙවියන් වහන්සේගේ බලයක් දැක්කා. කියන්නේ යේසුස් වහන්සේ ඔබට අඩුම ගානේ සෙනෙහවන්තය කියන්න බැරි නම් ඒ ගෙදරට ගිහලා ඒ අය ගැන ඒ වත්ත ගැන ඒ නිවස ගැන අද්ද පොඩ්ඩක් දිගෑරලා ඒ පවුල ගැන ඔබගේ අසල්වාසය ගැන ඔබගේ නෑදෑයගේ ෆොටෝ එක අරගෙන ඔබගේ යාළුවාගේ ෆොටෝ එක අරගෙන එහෙම නැත්නම් ඔබගේ සහෝදරයාගේ ෆොටෝ එක අරගෙන ඔබගේ ඥාතිගේ ෆොටෝ අරගෙන පොඩ්ඩක් එයාගේ ෆොටෝ වලට තියලා යාචනා කළා කියන ස්වාමිනී මෙයව ගලවන්න කියලා දෙවියන් වහන්සේ එයාව ගලවන්න යනවා. හලෙලූයා. ඔබ දන්නවද ජේසුස් වහන්සේ කිව්වා කිසිවක් අඩුුනේ නෑ එයාට. ඔබට කිසිවක් අඩු වෙන්න යන්නේ නෑ මේ වර්ෂේ. කිසිවක් අඩු වෙන්න යන්නේ. කියන්නේ මට කිසිවක් අඩු වෙන්න යන්නේ නෑ. මට කිසිවක් අඩු වෙන්න යන්නේ නෑ. මගේ දෙවියන් වහන්සේ මට සපයන්ට යනවා. සුභාරංශි අංක 1 කරගන්න. දේව රාජ්‍ය මගේ පිපාසයයි. හලෙලූයා. කියන්නේ දේව රාජ්‍ය මගේ පිපාසයයි. අපි නැගී සිටින මේ අලංකාර මොහොතේ ස්වාමීන් වහන්සේ යහපත්ය. ස්වාමීන් වහන්සේ බලවත්ය. ස්වාමීන් වහන්සේ තේජාන්විතය. ස්වාමීන් වහන්සේ මහිමාන්විතය.